සාර්ථකත්වයේ ගමනක් යන ඔබ සාර්ථකත්වයේ සිහිනයක් පසුපස හබා යන ඔබ මේ සාර්ථකත්වය ඉක්මනට ලං කරගන්න අපි ක්‍රමවේද ගණනාවක් ඔස්සේ කතා කරා. එයින් තවත් එක කාරණා කිහිපයක් පිළිබඳව අදත් අපි සාකච්ඡා කරමු මේ විදිහට. අප්‍රතිහත කැපකිරීම් වල අග්‍රඵලය දැයේ සිසුන්ට දායාද කිරීමට විසල් කණ්ඩායමකට සොඳුරු නායකත්වය සපයන සොඳුරු මනුෂ්‍යෙක්. ශ්‍රී ලංකාවේ අඩුම වයසකින් කීර්ති ශ්‍රී දේශබන්දු ගෞරව නාමයෙන් පිදුම් ලැබූ මොහු අධ්‍යාපන කීර්ති ව්‍යාපාර විභූෂණ ආදී ගෞරව නාම රැසකින් පිදුම් ලබා සිටිනවා. අධ්‍යාපනය හා දර්ශනය පිළිබඳව සහ කළමනාකරණය පිළිබඳව ඔහු ආචාර්ය උපාධිධාරියෙක්. බ්‍රිතාන්‍යයේ බකින්හම්ෂයර් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ LLB උපාධිධාරියෙක්. නීතිය පිළිබඳ මාස්ටර් උපාධිධාරියෙක්. නීතිවේදියෙක්. මානව හැකියා සංවර්ධන උපදේශකවරයෙක්. ඒ වගේම රට පිළිගත් ප්‍රවීණ දේශකවරයෙක්. සමගී සාර්ථකත්වයේ උදෙසා කැපවන සොඳුරු නායකයෙක්. ඒ සියල්ලට වඩා ඔහු සෙනෙහබර ගුරු පියාණන් කෙනෙක්. සාර්ථකත්වයේ නීඩ් එකක් තියෙන ඔබ, සාර්ථකත්වයේ අවශ්‍යතාවයක් තියෙන ඔබ, මේ අවශ්‍යතාවය කොයි විදිහටද ඔබට කියලා තියෙන්නේ? බොහෝ වෙලාවට අපේ රටේ ඉන්න ළමා, තරුණ, වැඩිහිටි මේ හැම දෙනාම තමන්ට යම් දෙයක් අවශ්‍යයි නම් ඒ දේ අවශ්‍ය බව කියන්නේ නැතුව බොහෝ වෙලාවට නිරන්තරයෙන්ම මැසිවිලි නගන්නේ නැහැ කියන කාරණේ. ඔබ දන්නවනේ අපේ රටේ තියෙන මේ බරපතල ලොකුම ගැටලුව මේ තාරුණ්‍යයේ තියෙනවා. මේ අය නිරන්තරයෙන්ම කියන්නේ නෑ කියන කාරණය. ඒ කියන්නේ රැකියාවක් ගතහොත් රැකියාව නෑ කියලා කියන්නේ. ව්‍යාපාරයක් කරන්න අදහසින් හිටියොත් ව්‍යාපාරයක් නෑ කරන්න නෑ කියලා කියන්නේ. අයි මේ නෑ කියන්නේ? නෑ කියන එක නෙවෙයිනේ කියන්න ඕනේ. එතනින් එහාට ගියපුවාම වාහනයක් නැති කෙනෙක් ගත්තොත් එයා කියන්නේ වාහනයක් නැහැ කියලා. ඇත්ත කාරණේ වාහනයක් නැහැ, රැකියාව නැති කෙනා රැකියාවක් නැහැ. විශ්වවිද්‍යාලය යන්න බැරි නම් විශ්වවිද්‍යාලය යන්න බැරි වුණා. මේක තමයි යථාර්ථය. ඇත්ත ඒක තමයි. නමුත් ඇත්තටම මේ රැකියාවක් කියන එක නෑද? එහෙම නැත්නම් රැකියාවක් කියන එක අපි හොයාගත්තේ නැද්ද? ඔබට වාහනයක් නැහැ කියන එක ඇත්තටම වාහනයක් නැද්ද? නමුත් වාහනයක් හොයාගත්තේ නැද්ද? මෙන්න මෙතනයි තියෙන ප්‍රශ්නේ. නිවසක් සැදීම, අපේ අනිතුත් කාරණා මේ ඔක්කොම. මේක දකින්න ඕනි නෑ කියකේ ඉන්න එක නෙමෙයි. ඒකේ නීඩ් එක. මං ස්කිල් මයින්ඩ් එකේ ඉන්න අපිත් එක්ක ඉන්න හැම කෙනාටම මම කියන්නේ සහ අපිත් එක්ක අධ්‍යාපනය හදාරන සියලුම දූ දරුවන්ගෙන් අපි කියලා තියෙන්නේ මේ අය සෝෂල් මීඩියා වල account එකක් හැදුවොත් මෙයාලා වෘත්තීය විදිහට රැකියාව කරන ස්ථානයේ විදිහට දාන්නේ no job company කියලා. ඒතර හිතන්නකෝ මෙයාගේ මානසික මට්ටම ජොබ් එකක් නැහැ කියන කාරණේ තමයි කියන්නේ. ජොබ් එකක් නැහැ නෙවෙයි. ජොබ් එක අපිට හම්බ වුණේ නැහැ, හොයාගත්තේ නැහැ. ජොබ් ඕන තරම් තියෙනවා. වහාම වෙනස් කරන්න ඔයාගේ ප්‍රොෆයිල් එක. no job company කියලා දාන්න එපා. ජොබ් එකක් නැත්තම් හරි මොකද දාන්න නැතුව තියන්න බ්ලැන්ක් තියන්න. වෙන නමක් දාන්න. ඩ්‍රීම් කම්පනි එකේ නම දාන්න. just matter. ප්‍රශ්නයක් නැහැ. ජොබ් එක බලාපොරොත්තු ඩ්‍රීම් කම්පනි එකේ නම දාන්න. ඔයා ව්‍යාපාරයක් නම් ඔයා ව්‍යාපාරයට ඔයාලා නමක් තාම දාලා නැහැ. නමුත් ව්‍යාපාරයක් කරන ආසාවක් තියෙන මොකද්ද ව්‍යාපාරය කියලා තාම දන්නේ නැහැ. නමුත් ඔයාලට පුළුවන් ඒ concept එකට භාවිත කරලා යම් කිසි නමක් දාන්න. ඉතින් ඔයා පටන් ගන්න ප්‍රොෆයිල් එක. අපි ඉස්සරළම තමන් ගැන හඳුන්වලා දෙනකොටම හඳුන්වලා දීලා තියෙන්නේ no job company එකේ අහවලා කියලා. හිතන්නකෝ ඔයාගේ මනසට ගිහිල්ලා තියෙන ජොබ් එකක් නෑ මට කියන කාරණේ. ඇත්තම කාරණේ ජොබ් එකක් නෑ නෙමෙයි. ඇත්තම කාරණේ විශ්වවිද්‍යාලය යන්න බෑ නෙමෙයි. ඇත්තම කාරණේ වාහනයක් නෑ නෙමෙයි. ඇත්තම කාරණේ ගෙදරක් හදාගත්තේ නැහැ කියන එක නෙමෙයි. ඒ සඳහා අපි ඒ ලැබෙන තැනට අපි මනස හදාගත්තේ නැහැ කියන කාරණේ තමයි මම කියන්නේ ඔබට. වෙනස් කරගත යුතුයි මේක. රැකියාවක් කියන එකෙන් මම උදාහරණයක් ගත්ත නිසා ගන්න මුලින්ම. රැකියාවක් කියන එක මම මීට පෙර කියලා තියෙනවනේ. මේක
ඔබ කුමන මට්ටමක හිටියත්, කුමන අධ්‍යාපන මට්ටමක හිටියත්, කුමන ප්‍රදේශයක හිටියත් ඔබට earning path එකක් හම්බ කිරීමේ ක්‍රමවේදයක් මාර්ගයක් තිබිය යුතුමයි. මේකේ තර්කයක් නැහැ. ඔබට මුදල් ලිපිය යුතුමයි. ඒකට හේතුව තමයි මනුෂ්‍යයෙක් ලෙස ඉපදුනා නම්, එයා ඒ අදාළ වයසට පැමිණුණා නම් ඔහුට ඔහු ජීවත් කරන ක්‍රමවේදයක් තියෙන්න ඕනි. ඔහුට වියපත් වෙනකොට ආදරණීය දෙමාපියන් රැකබලා ගන්න ආදායමක් තියෙන්න ඕනි. ඊට පස්සේ ඔහුගේ දරුවන් රැකබලා ගන්න ආදායමක් තියෙන්න. මේක සබහා දහමේ නීතියක්, නියමයක්. එය තිබිය යුතුමයි. කුමන අධ්‍යාපන මට්ටමක හිටියත්. ඒ නිසා ඔබට රැකියාවක් ලැබිය යුතුයි. රැකියාවක් නැහැ කියලා නෙවෙයි. රැකියාවක් ලැබිය යුතුයි. ඒකේ තර්කයක් නැහැ. එහෙනම් රැකියාවක් නැහැ කියලා කියන්න නෙමෙයි අවශ්‍ය කරන්නේ. මම රැකියාවක් කළ යුතුයි. මට රැකියාවක් තිබිය යුතුයි. ඒ නීතික ඔයාට කියන්න. ඔයා උදෑසන නැගිට්ටාම ඔයා කල්පනා කරන්න ඕනේ මගේ යාළුවන් මට වැඩි හිටියා යාර අයියා මේ අක්කා මේ කට්ටිය රැකියාවට යනවා. සමහරවිට ඔයාට බාලායත් රැකියාවට යනවා. මේ අය රස්න නැඳගෙන ඉන්නවා. ඒතකොට රැකියාව ඔයා ආස කරන ශේෂ්ත්‍රයේ තැනක ඔයා සිතින්ම වගන මේ අය ලස්සනට වැඩ කරනවා. මාත් කියන මේ දැනට කොහොමද මාත් උදේම නැගිටලා යනවා. මම මේ විදිහට ඩ්‍රෙසින් කරනවා. මේ විදිහට මම ස්ටාෆ් එකත් එක්ක ඉන්නවා. මේ විදිහ තමයි මම කතා බහ කරන්නේ. ආදී වශයෙන් ඔයා රැකියාවට ගියාට පස්සේ කරන දේවල් ටික තමයි ඩ්‍රීමින් කරන්න ඕනේ. රැකියාවක් නෑ කියලා කියන රැකියාවක් නෑම තමයි. ඒතකොට ලැබුණොත් හොඳයි කියලා හරියන්නේ නැහැ. අපි කතා කරන්නේ කියන්නේ රැකියාවක් ලැබුණොත් හොඳයි කියලා කියපු ගමන් රැකියාවක් නොලැබුණත් හොඳයි. සරසවි කැම්පස් ගියත් හොඳයි කියලා කිව්වොත් නොගියත් හොඳයි. වාහනයක් තිබුණොත් හොඳයි කියලා කිව්වොත් වාහනයක් තිබුණ නැතත් හොඳයිනේ. ඒ වගේ වචන නෙගටිව් වචන භාවිත කරන්න එපා. අපි මීට පෙර සාකච්ඡා කරාගෙන. ඒ නිසා රැකියාවක් ඔබට තිබිය යුතුයි. වාහනයක් කියන එක. ඒකත් එහෙමනේ. ඔයාට ඔයාගේ අම්මයි තාත්තයි අරගෙන යන්න. ඔයාගේ නෝන මහත්මයාව අරන් යන දරු මල්ලන් දාන යන්න වාහනයක් තිබිය යුතුයි මේ කාලේ. හැම කෙනාටම තියෙනවා නම් මටත් එකක් තිබිය යුතුයිනේ. නේද? මගේ ආර්ථික මට්ටම කොහොම වුණත් කමන්නේ මටත් මේ වගේ වාහනයක් ම ගන්නවා. මට වාහනයක් තිබිය යුතුයි. මගේ පාද දෙකට මෙච්චර වෙහෙසක් දෙන්න බෑ. මත් සැහැල්ලුවෙන් පොඩක් යා යුතුයි කියලා ඔයාට කියන්න නිරන්තරයෙන්. මේක ලැබෙන දවසට ලැබෙයි. මං කියවනේ ඒ ලැබෙන්න අපිට කාලයක් යනවා. ඒ කාලය ඔබටවත් මටවත් වෙන කාටවත් බෑ ඒක මේ තීරණය කරන්න. ඔයාගේ කාලය අවුරුද්දයිද මාසයයිද අවුරුදු දෙකයිද 10යිද කියලා නිර්ණය කරන්න බෑ. ඒක නිර්ණය කරන්නේ ඔයාගේ සිතිවිලි ටිකමයි. ඔයාගේ සිතිවිලි ටිකමයි. ඔයාව විශ්වාස කරලා මේ ලෝකයේ තියෙන සබහාදහමේ තියෙන concept එක විශ්වාස කරලා වැඩ ටික කරගෙන ගියොත් ඔබට මේ ටික ලැබෙවි. ඒ විදිහට තමයි ලෝකේ සාර්ථක වෙච්ච මිනිස්සු මේ යමක් දිනන්න වෙහෙස වෙනවා වගේම ඒ වෙනුවෙන් සිතිවිලි ටිකක් මෙහෙවනවා. දවසක පැය 24න් වැඩිම කාලයක් ගත කරන්නේ එයාගේ ඒ ඩ්‍රීම් එකත් එක්ක. ඒ වගේ නෙගටිව් ඒවා නැහැ. එතන තියෙන කෙසේ හෝ මේ දේ කරනවා. මම කෙසේ හෝ මේ දේ ලබා ගත යුතුයි කියන ඩ්‍රීමින් එකත් එක්ක තමයි මේ දවසේ වැඩි වෙලාවක් ගෙවන්නේ. ඒතකොට නෑ බෑ ඒ කාරණා කියන්නේ නැහැ. එතකොට එහෙම කිව්වනම් එහෙම අපිට අද මේ විදිහේ තාක්ෂණයක් හම්බ වෙන්නේ අපිට මේ විදිහේ දුරකථනයක් හම්බ වෙන්නේ නැහැ. මේ විදිහට ආලෝකය ලැබෙන බල්බයක මේ තාක්ෂණික සියලුම දේවල් ටික ලැබෙන්නේ නෑ බෑ කිය හිටපු මිනිස්සු අතර කරන්න පුළුවන් කියලා දැඩි විශ්වාසයක් හිතින් තියාගෙන මිනිස්සු පිස්සු කියලා ගල් ගහද්දී ඒ සියලු දේවල් ඉවසගෙන මේ කරන්න පුළුවන් කියන ධෛර්යය හිතේ තියාගෙන ගියපු මිනිස්සු තමයි මේ ලෝකයේ මේ අපිට විඳින තියෙන සැප සම්පත් මේ උදා කරලා දීලා තියෙන්නේ. ඒ අයට ස්තුතිවන්ත වෙන්නයි, ඒ අයට ගෞරවයෙන් අපි තෑන්ක්ස් කරන්නයි අවශ්‍ය කරන්නේ. මොකද ඒ අයගේ ඒ සිතිවිලි ටික මෙහෙවීම ඒ වකට හිටපු අනිත් මිනිස්සු බනිද්දින් පිස්සු කියලා කියද්දින් ගල් ගහද්දින් එයාට හදලා තියෙන්නේ වර්තමානයේ අපි මේ වගේ පහසුකම් විඳිනවා. අපි එයාට ගෞරවයෙන්ම ස්තුතිවන්ත වෙ යුතුයි. ස්තුතියි කියලා කියන්නේ එයාට. ඔබ අන්න මොනව කිව්වත් ඔබ විශ්වාස කරන්න ඔබට දිනිය හැකි බව, ඔබට සාර්ථක විය හැකි බව, ඒ සාර්ථක වීමේ හැකියාව ඔබ ගාව තියෙන බව විශ්වාස කරගෙන ඔබේ සිතිවිලි ටික මෙහෙවන්න ඒ උදෙසා. මම මෙහෙම කතාවකින් මේක පැහැදිලි කරොත් එහෙම අපිත් එක්ක සහ මගේ ගොඩක් ශිෂ්‍යයන් නිසා නිරන්තරයෙන් මම එයාලත් එක්ක මේ කාරණා කතා කරලා තියෙනවා. ඔබ
කඳුළු සලනවනේ දුක් වෙනවනේ මොනවටද තාරුණ්‍යයේ ඉන්න අයට නම් මේක අරුමයක් නෙමෙයි ඉතින් මොනවාද අපි මෙහෙම ගමුකෝ ආදර සම්බන්ධතාවයකින් ඉන්න තරුණ දුවලා පුතාලා මෙතන දුවද පුතාද නැ දෙගොල්ලම බොහෝ සෙයින් දුක් වෙනවා පොඩි කාරණාවලට උදාහරණයක් කිව්වොත් එහෙම සමහර වෙලාවට මැසේජ් එකක් ආවේ නැහැ අද මගේ බොයිෆ්‍රෙන්ඩ්ගෙන් ගර්ල්ෆ්‍රෙන්ඩ්ගෙන් කියලා එහෙම නැත්නම් අද කතා කරේ නැහැ එහෙම නැත්නම් එනවා කියලා කිව්වා හම්බ වෙන්න ආවේ නැහැ එහෙම නැත්නම් පරක් වුණා එහෙම නැත්නම් මොනවා හරි ඩවුට් එකක් දාගෙන වෙන කෙනෙකුට ටෙක්ස්ට් එකක් යවලා තිබ්බා කමෙන්ට් එකක් දාලා තිබ්බා අන්න ආදී වශයෙන් විවිධ පොඩි දේවල් ටිකක් අරගෙන අර අපි කතා කරාම ඊට පෙර දුක කියන කාරණේ දාගන්නවා නිකම්ම ඒක ස්කිල් මයින්ඩ් එකත් එක්ක ඉන්න අපේ අයට කැප දෙයක් නෙමෙයි හොඳ දෙයක් නෙමෙයි නමුත් එහෙමනේ මේ දක්වාම ඔබත් එහෙම වෙන්නේ නැති මම අද සමහර දවස් වලට කෝල් කරලා පොඩි ආගියුමන්ට් එකක් ගියොත් එහෙම මුළු රැය එළි වෙනකම්ම අඬලා ඇති උදේට සමාලාවට පිලෝ එක තෙමිලා අම්මා එහෙම ඇවිල්ලා බෙඩ් එක හදන්න වෙලාවට ආවට පස්සේ සමාලාවට අනේ පුතේ වතුර එක හැල්ලුවා නේද මේ ඔයාගේ පිලෝ එකට කියලා අරගෙන ගිහිල්ලා වේලෙන්න දාලා අනේ ඊළඟ දවසෙත් ගෙනලා තියෙනවා නේද ඔව් ඊට පස්සේ ආය අඬනවා සමහර මුළු රායම නිදි වරාගෙන අඬමින් මැසේජ් ගාමින් එහෙම ඉන්නවා ඒ විතරක් නෙවෙයි මම හිතන්නේ මේක කිව්වොත් එහෙම තරහ වෙයිද දන්නෙත් නැහැ මොකද මේක බලන සමහර විට ඉන්න අයත් මේ වගේ වෙන්න පුළුවන් මොකද්ද සෝෂල් මීඩියා එකේ මම දැකලා තියෙනවා සහ මගේ ස්ටුඩන්ට්ස්ලා ඇවිල්ලා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා කතා කරලා තියෙනවා මෑතකදී දැක්ක කාරණයක් තියෙනවා එක පුතේ මේ අත මෙහෙම මෙතන ඉඳලා මෙහෙම හැම පැත්තටම කපාගෙන මම දැක්කා අයියේ යාගේ පෙම්වතුයි දාලා ගියා කියලා එතකොට සමහර අය මේ ඇඟිල්ල කපලා ඉවර වෙලා මේකින් ලියනවා මේ බ්ලඩ් වලින් ලියලා ෆොටෝස් ගහලා යවනවා එතකොට මෙවැනි විවිධ දේවල් අතපය කපා ගැනීම ඊට පස්සේ විශේෂයෙන් ඔළුව හප්ප ගන්න ඒවා කොයිතරම්නම් ඔළුව ගහගෙන නැද්ද බිත්තිවල අත ගහගෙන නැද්ද බිත්තිවල එහෙම මෙන්න මේ පොඩි කාරණා වෙනුවෙන් එහෙමනේ එතකොට ඒ වගේ එක දවසක් මට මතකයි අපේ දරුවෙක් දුවෙක් එනවා මේ ඔළුව නල්ල ඉදිමිලා ක්ලාස් එකට එනකොට අහනවා දැන් උදේ දැක්කට පස්සේ මිම බලාගෙන යනවා මොකෝ good morning පුතා කියලා කිව්වම මම මොකද කියලා නෑ සර් මේ වොෂ්රූම් එකේ වැටුණ ඔළුව වැදුනා කියලා මෙයා ගියා ඉතින් මං ටිකක් මේ දන්නවා ඉතින් මොකද දහස් ගණනක් විතර අය අපි ඉන්ටර්විව් කරලා සාකච්ඡා කරලා කතා කරලා කවුන්සලින් වලට අරගෙන නිසා දන්නවා මම මොකද්ද කාරණේ කියලා. ඊට පස්සේ විවේකෙදි මම කතා කරලා ආපුවාම ඉතින් මෙයා විස්තරේ කිව්වා මෙහෙමයි කියලා පොඩි යමනාපයක් නිසා ඔළුව ගහගත්තා සර් මේ ඇඳවියනේ ඊට පස්සේ මෙහෙම වුණා කියලා අම්මලා දන්නෙත් නෑ. අම්මලා දන්නේ මේ බාත්රූම් එකේ වැටුණා කියන කාරණේ. ඉතින් මෙන්න මෙහෙම. එතකොට මේ මම මෙහෙම මතක් කිරීමක් කරනවා. දැන් මේ සබහාදහමේ ක්‍රමවේදය තමයි න්‍යාය තමයි මනුෂ්‍ය විතරක් නෙමෙයි ඕනම ජීවියෙකේ පැවැත්ම උදෙසා සබහාදහමේ න්‍යායක් මේක ඉතින් අපිට ඒක නතර කරන්න බෑනේ. කියන්නේ පැවැත්ම උදෙසා සතෙක්ද මනුෂ්‍යයෙක්ද ඒ මොකුත් නැහැ. ශාකවලත් එහෙමනේ. ඒත් එහෙමයි. දිය යට දිය උඩ හැම තැනම ඉන්න හැම සතෙකුටම මෙහෙමයි. ගෑනු සතෙක් නම් පිරිමි සතෙක් හම්බ වෙනවා අදාළ වයසදී. පිරිමි කෙනෙක් නම් ගැහණු කෙනෙක් හම්බ වෙනවා. මේක සත්ත්ව ලෝකේ, මනුෂ්‍ය ලෝකේ ඔක්කොම එකයි. එතකොට දැන් මේ මනුෂ්‍යයන් විදිහට ඉන්න මේ තාරුණේ ඉන්න ඔබත් ඒ වයසට ආවට පස්සේ ඔබටත් එහෙම තමයි. ඔබ දුවේ තරුණියක් නම් තරුණයෙක් ඔබට ලැබෙනවා. ඒ අය මනුෂ්‍ය ජීවය පවත්වාගෙන යෑම සඳහා ඒක විශ්වයේ රොටේෂන් එක. ඔයා පිරිමි කෙනෙක් නම් ඔයාට මේ ස්ත්‍රී කෙනෙක් හම්බ වෙනවා. මේක තමයි මේ සබහාදහමේ න්‍යාය. ඒක මේ කපා කොටා ගත්තත් ඇඬුවත් ඇඬුවේ නැතුව හිටියත් ඔළුව හප්ප ගත්තත් මේ මොනවා කරත් ඒක හම්බ වෙනවා. සබහාදහමේ න්‍යායක් ඒක. ඒක නතර කරන්න කාටවත් බෑනේ. ඒක හිම තමයි. එතකොට මං අහන ප්‍රශ්නය ඒක අපිට එහෙම සබහාදහමේ විදිහට හම්බ වෙද්දී ඇයි අපි මේ ඒ වෙනුවෙන් වොරි වෙන්නේ? ඇයි ඒ වෙනුවෙන් අපි ඔළුව හප්ප ගන්නේ? ඇයි ඒ වෙනුවෙන් අඬන්නේ අපි? ඇයි ඒ වෙනුවෙන් අතපය අපි හර්ට් කරගන්නේ? ඒක සබහාදහමේ න්‍යායක්. ඒක හම්බ වෙනවා. ඒ හම්බ වෙන දෙයක් වෙනුවෙන් අපි එච්චර වද දෙනවා අපේ ශරීරයට. මං අහන්නේ ඔබෙන් එහෙම ලැබෙන දේ වෙනුවෙමුත් ඔබ ඔච්චර වද වුණාට ඔබ එක දවසක් එක මොහොතක් ඔබ පාසල් යන අවධියේදී ඇඬුවද
ඔයාගේ මෙන්න මේ විෂයට ලකුණු අඩුයි. ඒ කියලා ඔයා ඇඩුවද? මගේ මේ විෂයට ලකුණු අඩු වෙලා තිනවා මට හරිම කනගාටුයි මම ඊළඟ සැරේ වැඩි කරගන්නවා කියලා ඔලුව හප්පගත්තද? ඔලුව ටොක්කක් යනගෙන තියෙනද මේ මට මේ ගණිත ගැටලුව මතක හිටින්නේ නැහැ. මේ කරුණ මට මතක හිටින්නේ නැහැ. මේක මට මතක හිටින්නේ කියලා ටොක්කු වෙනගත්තද? ඔබ මේ බ්ලඩ් වලින් අරගෙන ලියාගත්තද යුනිවර්සිටි යන A3ක් මට ලැබෙනවා කියලා? A9 A's ලැබෙනවා කියලා? හාඩ් කරගත්තද එක දවසක්වත්? නැහැ. මේ ලැබෙන දෙයක් වෙනුවෙන් තමයි ඔබ තවත් ෆයිට් කරලා තියෙන්නේ. ඒක කොහොමවත් ලැබෙනවද? ඒක කොට්ටේ තෙමෙනකන් ඇඬුවත් නැතත් ඔළුව හප්පගත්තත් අත කපාගත්තත් හම්බ වෙනවා ඒක. ඒක එහෙම තමයි හම්බ වෙනවා. නමුත් අපිට අවශ්‍ය දෙයක් වෙනුවෙන් අපේ මයින්ඩ් එක යොමු කරලා නැහැනේ ඔබ. අවශ්‍ය මොකද්ද? අධ්‍යාපනයේ හදාරණවදීදී අවශ්‍ය වෙන්නේ අදාළ විභාග ටික සමත් වෙලා ඒ පරිණත මට්ටමට සමත් වෙන එක. පත් වෙන එක අපි. ඊට පස්සේ අපි රැකියාගත වෙන එක. ඒ රැකියාගත වෙන්න අවශ්‍ය නම් අවශ්‍ය ඔබ අවශ්‍ය කරන ශේෂ්ත්‍රයට දාලව වෘත්තීය පුහුණුවක් හරියට දාලා ඉන්ටර්විව් එකට ගිහිල්ලා ඒ සමත් වෙන්න. එතකොට ඔයා කිව්වද මේ මට රැකියාවක් හම්බ වෙ යුතුමයි. මට රැකියාවක් ලැබෙන්න ඕනි කියලා ඔයා ඇඬුවද? මට රැකියාවක් නැහැ. අනේ අම්මයි තාත්තගෙන් මට කන්න බොන්න බෑ. තවත් මට රැකියාවක් තිබිය යුතුයි කියලා. නෑ කවදාවත් නැහැ. ඒ කියන්නේ අර අවශ්‍යතාවයේ තියෙන පැත්තට යොමු කරේ නැහැ තාම. මේ වෙනකම්ම නැහැ. එක දවසක් මිරේක ගාවට ගිහිල්ලා ඔයාට කිව්වද මට අනිවාර්යයෙන්ම මේ වගේ මුදලක් earn කරගත යුතුයි. මම ඔබට වැඩි කාලයක් දෙන්නේ නැහැ. මේ වෙනකොට මම earn කරගත යුතුයි. මගේ මේ salary එක වැඩි කරගත යුතුයි. මගේ ව්‍යාපාරය මේ මට්ටමට මම ගෙන ආ යුතුයි. එතම කවදාවත් අපිට හර්ට් කරලා පොඩිවට හර්ට් කරලා අපි කියාගෙන නැහැනේ. නමුත් වෙන දේවල් වලින් නම් කොච්චර අපි අඬලා දොඩලා වෙහෙස වෙලා දුක් වෙලා ඔළුව හප්පගෙන අතපය කපාගෙන ඇතිද? ඒ නිසා මම කියන්නේ ලැබෙන දේ වෙනුවෙන් නෙමෙයි. ලබා ගන්න තියෙන ඔබේ නීඩ් එක වෙනුවෙන් ඔබ පොඩ්ඩක් වෙහෙස වෙන්න. ඔබ පොඩ්ඩක් ඔබට කියන්න. පොඩ්ඩක් ඔබ රිදවලා හරි කියන්න. මට මේ තත්ත්වයට යා යුතුයි. මම කෙසේ හෝ මේ තත්ත්වයට මම යනවා. මම සාර්ථකත්වයට මම යනවා. මගේ ව්‍යාපාරේ මම මේ මට්ටමට ගේනවා. මගේ අධ්‍යාපනයේ මම මේ මට්ටමට එනවා. මගේ රැකියාවේ මම මේ මට්ටමට එනවා. ආදි වශයෙන් ඔබට දාන්න. මගේ මා වාහනය මේ වෙනකොට මම ගන්නවා. මට පයින් ගිහිල්ලා මගේ දෙපා රිදෙනවා. මට බස් එකේ හිර වෙලා ගිහිල්ලා මගේ ඇඟපත රිදෙනවා. හරි වෙහෙසයි. මට මගේම වාහනයක් අරගෙන මම යා යුතුයි. මම ගෙවල් වලට වෙලා අම්මගේ තාත්තගේ අයියගේ අක්කගේ නිවස් වලට ඉඳලා කුලියට ඉඳලා ඇති වෙලා තාඩන පීඩන ගොඩයි. මම යා යුතුයි මගේම නිවසකට. මට නිවසක් මට හදාගත යුතුයි කියලා. ඔබට කියලා නෑ තාම. ඔබ කියන්නේම මට තාම ගයක් නෑ. මට තාම වාහනයක් නෑ. මට තාම රැකියාවක් නෑ. මට තාම මේවා නෑ. මට තාම මෙහෙම නෑ. ওই කාරණා තමයි ඔබ කියන්නේ. එය අවශ්‍ය බව ඔබට කියනට වඩා ඔබ කියලා දෙන්නේ නෑ කියන එක. ඒ නිසා නතර කරමු මේ නෑ කියන කතාව. අපි ඒ අවශ්‍යතාවය දැනෙන විදිය අපි අපේ ශරීරයට කියමු. අපේ හිතට කියමු. පොඩි ටොක්ක්ක් ඇනලා හරි කියන මට්ටමට අපි හදාගමු. අපි අඬමු නැති දේ ගැන කියලා. මට නෑ මේ වගේ මට රැකියාවක් නෑ. මට රැකියාවක් ලැබිය යුතුයි. මට රැකියාවක් ලැබෙනවායි. මටත් අම්මා තාත්තා වෙනුවෙන් ඇඳුමක් අරන් දෙන්න ඕනේ. අම්මා තාත්තගේ වෙහෙස වෙන එක ටිකක් අඩු කරලා මට උදව් කරන්න ඕනේ. මටත් මගේ දරුවන්ට කන්න බොන්න දෙන්න හොඳට මට රැකියාව තිබු මගේ ව්‍යාපාරය මේ මට්ටමට දියුණු වේ යුතුයි කියලා ඔයා අඬන්න. කොට්ටේ දෙමෙනකන් අඬන්න. ඒ නීඩ් එක ඔයාගේ හිතට යනකම්. ඒක ඔබට එය ෆීල් වෙනකම්ම එය කරන්න. මොකද ඒ හරහා තමයි ඔබට යවන්න පුළුවන් වෙන්නේ පණිවිඩයක්. ඔබට ඒ අවශ්‍ය බව ඒ අදාළ තැනට යවන්න පුළුවන් එන්නේ එවැනි කාරණයක් කරා. ඒ නිසා අපි අවශ්‍ය තැනදී අවශ්‍ය දේ ගැන කියන්නේ අපි අපේ මනස අපේ ශරීරය අපි යොදවමු දෙන්න. අවශ්‍ය වෙලාවට පොඩි හර්ට් කිරීමක් කරලා හරි කමන්නේ. මැසේජ් එක යවමු අපි. හේතුව ඔබ ඉපදුනේ සාර්ථක වෙන්න. ඔබ ඉපදුනේ සැප සම්පත් සහිත ජීවිතයක් ගත කරන්න. ඔබේ ආදරණීය අම්මටයි අප්පච්චිටයි සතුටු වෙන්න පුළුවන් මිනිස්සෙක් ලෙස. අම්මටයි අප්පච්චිටයි සතුටු කඳුළු පෙරෙන දරුවෙක් බවට පත් වෙන්න ඔබට පුළුවන්. ඔබේ ආදරණීය දුවට පුතාට කඳුළු පෙරෙන විදියට සතුටු කඳුළු පෙරෙන විදියට ඔබ තාත්තා කෙනෙක් ඔබ අම්මා කෙනෙක් නම් සාර්ථක වෙන්න පුළුවන් ඔබට. ඔබ තරුණයෙක් නම් ඔබේ ස්වාමි පුරුෂයාට ඔබේ බිරිඳක් නම් ඔබේ ස්වාමි පුරුෂයාට නැත්නම් බිරිඳට සතුටු වෙන විදියට
ඔබේ ගෞරවය වැඩි වෙන විදිහට ඔබට සාර්ථක වෙන්න පුළුවන්. නීඩ් එක ඔයාට කියන නීඩ් එක කියන්න යන්න එපා. වෙන අයට අඩුම තරමේ නෝනටවත් හස්බන්ඩ්වත් කියන්න යන්න එපා. මට මේ දේ අවශ්‍යයි කියලා. ඔයා කියන්න ඕනේ ඔයාට. නිවසක් අවශ්‍යයි කියලා නිවසක් නෑ කිය නෝන මහත්තයත් එක්ක කිය ඉන්න එපා. ඔයාට කියන්න. නිවසක් අවශ්‍යයි මට කියන කාරණේ. වාහනයක් අවශ්‍යයි මට කියන කාරණේ. ඒ අවශ්‍ය තරමට හර්ට්ස් කරමින් හරි අපි අපේ මැසේජ් එක යවමු. මේ දේ අපිට ලබා ගන්න අවශ්‍ය නිසා. ඒ නිසා ඔබට සාර්ථක වීමට හැකි බව සිතේ තියාගන්න. එයට අවශ්‍ය කරන ශක්තිය මේ විශ්වයෙන් ඔබට හැකි ඉක්මනින්ම ලැබෙනවද? ඒ ශක්තිය ලැබෙන්න කියලා මා මේ වීඩියෝ එකෙන් කියන වෙලාව විතරක් නෙමෙයි. සෑම දිනකම මගේ වීඩියෝස් එක්ක ස්කිල් මයින්ඩ් එකත් එක්ක ඉන්න මගේ රටේ ලෝකවාසී සෑම දෙනාටම මම ප්‍රාර්ථනා කරනවා විශ්වයේ අනන්ත ආශිර්වාද ලැබී ඔබ සාර්ථක පුජ්‍යලයක් බවට පත් වෙන්න කියලා හැම වෙලාවෙම මම ඉල්ලනවා.